ආයිබෝවන් අපි 9 ශ්‍රේණියේ කලින් දවසේ පාඩමේදී ආලෝක පරාවර්තනය ගැන කතා කළා. අද අපි ආලෝක වර්තනයට අදාළ සංසිද්ධීන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ. අපි එදා කලින් දවසෙත් මෙන්න මේ වගේ මාධ්‍යයන් දෙකක් වෙන් කරගත්තා. ඒ කියන්නේ A මාධ්‍ය සහ B මාධ්‍ය. මතක ඇති ආලෝක කිරණේ A මාධ්‍ය තුලින් ඇවිදිලා B මාධ්‍ය සහ A මාධ්‍ය සහ B මාධ්‍ය අතර අතුරු මුහුණක තියෙනවා මායික තියෙන අතුරු මුහුණ. ඒ අතුරු මුහුණේ වැදුණු ගමන් ඒ කිරණේ ආපහු හැරිලා A මාධ්‍යයට පෙර මාධ්‍යයට වෙනවා නම් ඒ ආලෝක පරාවර්තනයක් කියලා කියනවා. ඒ ගැන අපි කලින් දවසේ කතා කරා. එතකොට එහෙම නැතුව මේ B මාධ්‍ය පාරදෘශ්‍ය මාධ්‍යයක් වුණා නම් වීදුරු ජලය වගේ පාරදෘශ්‍ය මාධ්‍යයක් වුණා. එතකොට ඒ කිරණ තුලින් මේ මාධ්‍ය තුලින් ගමන්. අන්න එතකොට මේ එන කිරණය ඒ මාධ්‍ය තුලින් ඇවිල්ලා B මාධ්‍යයට ඇතුල් වෙනවා. එහෙම ඇතුල් වෙනකොට මම ඉතින් පොඩ්ඩක් කියන්නේ කිව්වා පොඩ්ඩක් කිරණය ආපු ගමන් මාර්ගය. මේක නම් ආපු ගමන් මාර්ගය. යාගේ මාර්ගය පොඩ්ඩක් වෙනස් කරලා හැරිලා ගමන් කරනවා. මේ මාධ්‍ය තුලින් එන කිරණය ඒ ගමන් දිශාව මතක් වෙනස් කරලා හැරිලා B මාධ්‍ය තුලින් ගමන් කරනවා. මෙන්න මේ සිදුවීමට කියනවා අපි ආලෝක වර්තනය කියලා. අපි පිටු අංක 9 තමයි පටන් ගන්න තියෙන්නේ. ලියමු ආලෝක වර්තනය යටතේ. ආලෝකයේ එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ඇතුළු වීමේදී ඒ දිශාව වෙනස් කරමින් ගමන් කිරීම ආලෝක වර්තනයේ ලෙස හැඳින්වේ. ආලෝක වර්තනයේ ලෙස හැඳින්වේ. තවත් පොඩි ක්‍රියාකාරකම ක්‍රියාකාරකම් වගේම නෙමෙයි කලින් දවසේ ක්‍රියාකාරකම් වගේම මේ ක්‍රියාකාරකමත් වලට ඉදිරි කරගන්න පුළුවන් ක්‍රියාකාරකමක් බීකරයක් වෙනුවට වීදුරුවක් ගන්න එක විතරයි වලට තියෙන්නේ. අපි බීකරයකට වතුර එකක් පුරවලා අරගෙන මේ ප්‍රමාණයට වතුර එකක් පුරවලා අරගෙන මේ වතුර එකේ සබන් කැල්ලක් තියෙක. සල්ලයිට් වගේ සබන් කැල්ලක් කරගෙන අපි දිය කරනවා. ගොඩාක්ම සබන් දිය කරන්නේ නැහැ. නමුත් ටිකක් දිය කරනවා. නිකන් සුදු පාට නිකන් පොර පාට වගේ ඉන මට්ටමට සබන් කැල්ල තියෙනවා. දිය කරලා මකලා ඒකම එන්නවා. මේ විදිහට දැන් මේකේ සබල්දිය කරලා තියෙනවා. ඒක නිසා පොඩි අඳුරු ස්වභාවයක් ගන්න සබල්දිය කරාට පස්සේ නම්බර පාටක් වගේ මාධ්‍ය පාර දෘශ්‍ය නෙමෙයි පාර භාෂක වගේ තත්ත්වයකටපත් වෙනවා. ඊට පස්සේ ලේසර් ටෝච් එකක් කරන් මේ තියෙන ලේසර් ටෝච් එක කියලා හිතන්න. ලේසර් ටෝච් එකක් කියලා හිතන්න. ඒක ලේසර් ටෝච් එක ආලෝකය ඇල්ලුවාම
මේ ටිකේ ආලෝකයේ ගමන් කරනවා නමුත් අපිට පේන්නේ නැහැ. ඒක නිසා මම හිත කඩේට ගින්දක් කරනවා. එතනින් යාට දැන් මේ සමන් වතුර ටික පාර භාෂකයේ පොඩි අඳුරකට ගොර පාටක් තියෙනවා. අන්න එතකොට එතනින් ආලෝකය පේනවා. ඉතින් අපිට ආලෝකය පිට මෙහෙම පේනවා. ඇහැට පේනවා මෙහෙම කියලා නේද? ඊගාවට අපි මොකද කරන්නේ? ඒ වෙන බීකරයක් නෙවෙයි ඒ බීකරේම ලේසර් ටෝච් එක පොඩ්ඩක් ඇලීට වගේ ආවා. මේවා විදිහට ලේසර් ටෝච් එක කියලා එකම ඇලීට. එතකොට කිරගෙන මේ ටිකේ පේන්නේ ආවා ගන්නවා. ඔය ඊට පස්සේ කියන්නේ මේ ටිකේදී යනකොට අපිට මේ අල්ලපු හැලිය තියෙනවා. ඊට වඩා වෙනස් වෙනවා මෙන්න මෙහෙම අර හොර පාට ටිකක් තියෙනවා. පැහැදිලිවම යන්න ආපු පාර වෙනස්. එතන කිරණේ හැරී ගමන් කරනවා. හැබැයි මෙතන කිරණේ හැරී ගමන් කරන්නේ නැහැ. එතකොට අපිට නිගමනය කරන්න පුළුවන් ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයකට ලම්බකව අංශකණුවේ යම් පෘෂ්ඨයකට ලම්බකව ඇතුළු වුණොත් එහි දිශාව හැරෙන්නේ නෑ වර්තනයක් සිද්ධ වෙන්නේ. නමුත් ආනතව කිරණය ඇතුළු වෙනකොට ඒ පෘෂ්ඨයට ආනතව ඇලර්ට් ඇතුළු කරොත් ඒ කිරණය යම් දිශාවකට හැරී ගමන් කරනවා. එතකොට වර්තනය වෙනවා. ඉතින් ඔයාලට මේකේ තියෙන ලේසර් ටෝච් එකක් නැත්නම් මේ හොඳ වැඩි එළියක් තියෙන විදුලි උපන්දම ටෝච් එකක් අරගෙන ඒකේ කළු කඩදාසියක් කරලා ලෝල වෙලා චූටි සිතුරක් විදල වෙලා එතනින් චූටියට ලබා ගන්න පුළුවන්. ඒක හොඳම සාර්ථක වෙන්නේ ලේසර් ටෝච් එක තමයි හොඳට මේක බලන්න පුළුවන්. ඒක තමයි සපේ ගන්න තියෙන්නේ. ඉතින් මේ සඳහා ඔයාලට වීදුරුවක් පාවිච්චි කරන්න පුළුවන්. බීකරේ වෙනකොට සබන් ටිකක් වතුර ටිකක් හොයා ගන්න පුළුවන්. ඒකත් අපිට ඉදිරි කරලා බලන්න පුළුවන් විදිහේ ක්‍රියාකාරකම්. හරි අපි ඒක ලියමු. අවශ්‍ය ද්‍රව්‍ය ජල බීකරයක් සබන් ස්වල්පයක් ලේසර් පන්දමක් ක්‍රමය පළමුව බීකරේ ඇති ජලයේ සබන් ස්වල්පයක් දිය කරනු ලැබේ. ඉන්පසු ලේසර් කදම්බයක් ජල පෘෂ්ඨයට ලම්බකව එල්ල කරනු ලැබේ. ඉන්පසු ලේසර් කදම්බය ජල පෘෂ්ඨයට ආනතව එල්ල කර ඉඳ මදිනම් අර යටින් ලියන්න ඉඳ තියෙන ටිකේ චූලක් නැතුවට කමන්නේ. ඉන්පසු ලේසර් කදම්බය ජල පෘෂ්ඨයට ආනතව එල්ල කරනු ලැබේ. මේ උපසටහන් දෙක තමයි අඳින්න තියෙන්නේ. පිටු අංක 10 එහා පැත්තේ පිටුකේ උපද කරගන්න. නිරීක්ෂණය ලියමු.
ජල පෘෂ්ඨයට ලම්බකව නිරීක්ෂණය. ජල පෘෂ්ඨයට ලම්බකව එල්ල කළ කිරණයේ දිශාව. ජල පෘෂ්ඨයට ලම්බකව එල්ල කළ කිරණයේ දිශාව වෙනස් නොවේ. වෙනස් නොවේ. ආනතව එල්ල කළ කිරණයේ දිශාව වෙනස්. ආනතව එල්ල කළ කිරණයේ දිශාව වෙනස්. ආනතව එල්ල කළ කිරණයේ දිශාව වෙනස්. නිගමනය. නිගමනය. ආලෝක වර්තනයක් සිදුවන්නේ කිරණය අතුරු මුහුණතට මාධ්‍යන් දෙක වෙන් කරන මුහුණට අතුරු මුහුණතට ආනතව පතනය වන අවස්ථාවල පමණි. ආනතව පතනය වන අවස්ථාවල පමණි. ආනතව පතනය වන අවස්ථාවල පමණි. මම දැන් ආලෝකයේ ගමන් කරන ඒ කියන්නේ පාර දෘශ්‍ය මාධ්‍යන් කීපයක් තියෙනවා. එකක් තමයි ආලෝකයේ ගමන් කරන රික්තය. රික්තය කියන්නේ මොකක්ද තියෙනවා. එතකොට අර සූර්යාගේ ඉඳන් ආලෝකයේ පෘථිවියට එනකොට පෘථිවි වායුගෝලයේ තියෙන කිලෝමීටර් 700ක් විතර යනකම් එතනින් එහාට මොනතරම් දුරද මොකුත් නැහැ. ඒ හිස් අවකාශය තුලින් එනවා රික්තය තුලින්. ඊගාවට වාතයේ පාර දෘශ්‍යයි. වාතය ජලය තුලින් ආලෝකයේ ගමන් කරනවා. එතකොට වීදුරු දිගේ තුලින් ආලෝකයේ ගමන් කරනවා. මෙන් අපි හිතමුකෝ අවර්ණ මෙන් කැටියක් තියෙනවා. දියම. ඔක්කොම පාරදෘශ්‍ය මාර්ග. නමුත් මේ ඔක්කොම පාරදෘශ්‍ය මාර්ග වලට මේවයි ඝනත්වයන් වෙනස්. ත්‍රිත්වය කියන්නේ මොකුත්ම නැති. ඒක තමයි ඝනත්වය අඩුම. වාතයට වඩා ජලයේ ඝනත්වය. ඝනත්වය කියන්නේ මොකද්ද? ඒකීය පරිමාවක ස්කන්ධ. ඒකීය පරිමාවක ස්කන්ධ. එතකොට ජලයේ ඝන මීටරයකට වඩා වීදුරු ඝන මීටරයක ස්කන්ධය. වීදුරු ඝන මීටරයට වඩා මැණික් ඝන මීටරය දියමන්ති ඝන මීටරය ස්කන්ධය. මේ ඝනත්වය. ඒක නිසා. එතකොට එහෙම ඝනත්වය වැඩි වෙනකොට මේ මාධ්‍යයක් තුලින් මේ හැම මාධ්‍යයක් තුලින්ම ආලෝකය ගමන් කරනවා. ආලෝකය ගමන් කරන නිසා මේගොල්ලෝ පාර දෘශ්‍ය මාධ්‍ය කියන්නේ. නමුත් ඝනත්වයේ වැඩි වෙන්න ආලෝකයේ ඒ තුලින් ගමන් කිරීමේ ප්‍රවේගය අඩුයි. ප්‍රවේගය. අර අපි කියන්නේ ආලෝකයේ ගමන් කරනවා කියලා 3 ගුණ කිරීම 10 8 වෙනි බලය. MS දින එකක්. තත්ත්වයේ මීටර 3 ගුණ කිරීම 10 8 වෙනි බලයක්. ඒ වගේ ඉහළ ප්‍රවේගයකින් ආලෝකයේ ගමන් කරන රීතිය. වාතයේ රීතිය ආසන්නව යනවා. රික්තේ. නමුත් ඊට වඩා ජලයට එනකොට වීදුරු වලට එනකොට මැණික් වලට එනකොට දියමත් වෙනකොට මේකේ ප්‍රවේගය පොඩ්ඩ මොන වෙනවද? අඩ. ප්‍රවේගය. එතකොට හිතන්නකෝ මෙහෙම මිනිස්සු පාරේ දුවගෙන ඔයා පාරේ දුවගෙන යනවා කියලා හිතන්න. දැන් ඔයා පාර දිගේ දුවනකොට ඔයා යන්නේ වාතයේ තුලින්. පාරේ තමයි අඩිය තියලා යන්නේ. නමුත් මම මෙහෙම පාර දුවනවා නම් මම අඩිය තිබ්බේ පාරකට පස්සේ පපුව අතින් වාතයේ. ඒක මම වායුගෝලයේ තුලින් දුවනකොට මගේ පපුවේ වතින් වාතය. මම මේ වාතේ කපාගෙන මෙහෙම ඉදිරියට දුවනවා. වාතේ කපාගෙන ඉදිරියට දුවනවා. ලොකු අපහසුවක් දැනෙන්නේ වාතය කියන්නේ ඉච්චර ඝනත්වය වැඩි මාත්‍රයක් නෙමෙයි. එහෙනම් ඔහොම දුරගෙන යන පුද්ගලයාට එකපාරට ගමන් මාර්ගය වෙනස් කළා. මෙහින් පල්ලෙහෙන් වෙලා පයින්ව ගන්නට. තවපරි ලෝගෙනවා පොලිසියෙන් ලෝගෙනවා මොරා තමයි දුවන්නේ. හරි. මෙහින් ගියොත් එම් ටවුන් එකට ගියාම පොලිසියෙන් හුවෙනවා නේ. ඉතින් මෙහින් දුවගෙන යන මෙහින් පයින්. පස්සෙන් පොලිසියෙන් එනවා. ගඟට පැන්න ගමන් මේ හොරාට මේ පීනන්න බෑ. එමින් තන පීනන්න බෑ. නමුත් මැරෙන්නේ නැහැ. ගඟේ වතුර මෙන්න මේ හරියට වගේ තියෙනවා. දැන් පීනන්න බැරි මේ මනුස්සයා මොකද කරන්නේ? පාරේ දුවගෙන ආපු විදිහට ගඟේ දුවන්න බෑ. පුළුවන්. ඇවිදගෙන යන්න.
දැන් හිතේ මවා ගන්න ඔයාට කියලා. ඔයාගේ කර ගාට මෙන්න මෙතෙන්ට තියෙන වතු. දැන් ඔයා වතුරේ දුවනවා. වතුරේ දුවනකොට එවනේ ඔයාගේ පපුව ඇතුලේ වාතයනේ පාරේ දුවන්නේ. දැන් ඔයාගේ පපුව ඇතුලේ ජලය. ඔයා ජලය කපාගෙන ඉතිරිට මෙහෙම යනවා. ඔයාට පාරේ දුවපු තරම් වේගයෙන් ගඟේ දුවන්න පුළුවන්. ගඟේ ඇවිදලා ඇති. මේ හරියට නැටක් ටිකක් හරි වතුරේ ඇවිදලා ඇති. වාතය හරහා යනවා කී ජලය හරහා යන්න බෑ. මේකට කකුල ගන්නකොට ලොකු ප්‍රතිරෝධයක්. ලොකු බාධාවක්. නමුත් වතුර කපාගෙන ඉඳලා ඉතින් ලොගී බෑනේ පොලිසියෙන් පස්සේ ගියා. ඊට පස්සේ ඇත්තටම ඒකට වෙයි. ඒකට වෙලා මෙහෙම අර කැලේ කුට්ටින් ගිහලා ඔන්න පයින්නවා කුඹුරකට. පාර දන්නේ නැහැ. ඔකට එකපාරට කුඹුරකට වැටෙනවා. ඒ කුඹුරව මෙතෙන් දෙනවා කියලා හිතන්නේ. නමුත් උඩට දැන් දුවන්න. පාරෙදි දිව ගඟේදි දුවන්න try කළා. හැමින් හරි ඇවිදගෙන වගේ ගියා. දැන් කුඹුර. දැන් මෙතෙන් තෝගේ මඩ. දැන් වා මෙහෙම යනවා. මෙහෙම යනවා. මඩ තොලින් යනවා. මේ හරියට හොතට නිකම් පුරානේ යන මඩ වෙච්ච කුඹුරක් මේ හරියට ආව ඉරනවා කියලා හිතා. ඒ කුඹුර නැතුවේදී අපි මේක ඔය අයකින් දෝ. කල්පනා කරලා බලන්න. පාර දුවනවා වගේ ජලයේ දුවන්න පුළුවන්. ජලයේ දුවනවා වගේ කුඹුර දුවන්න. මේ මඩේ දුවන්න පුළුවන්. මාත්‍රි ඝනත්වයේ වැඩි වෙන්න මාත්‍රි ඝනත්වයේ වැඩි වෙන්න ඔයාගේ වේගෙ අඩු. අන්න ඒ වගේ ආලෝකයේ ගමන් කරන මේ පාරදෘශ්‍ය මාධ්‍යයේ වේගයේ වැඩි වෙන්නේ මේ ඝනත්වයේ වැඩි වෙන්න ආලෝකයේ වේගය අඩු. තේරුණා? ඒක නිසා ත්‍රිත්‍යයක් තුලින් ආලෝකයේ ගමන් කරන වේගයෙන් වීදුරු වල යන්නේ වීදුරු වල තරම් දියමන්ත වල යන්නේ. මේවා ඝනත්වයේ වැඩි මාධ්‍ය. ඝනත්වයේ වැඩි ආලෝකයේ හිමින් ගමන් කරන මාධ්‍ය. ඝනත්වයේ වැඩි ආලෝකයේ හිමින් ගමන් කරන මාධ්‍ය. ඒවට අපි කියනවා ගහනතර මාධ්‍ය. ඝනත්වය අඩු අපි ප්‍රකාශ ඝනත්වය කියලා කියන්නේ. ප්‍රකාශ ඝනත්වය අඩු ආලෝකයේ වේගයෙන් ගමන් කරන මාධ්‍යයන්ට කියනවා විරලතර මාධ්‍ය. ගහනතර මාධ්‍ය. මොකද ගහනතර මාධ්‍ය කියන්නේ ප්‍රකාශ ඝනත්වය වැඩි ආලෝකයේ අඩු වේගයකින් ගමන් කරන මාධ්‍ය ගහනතර. ප්‍රකාශ ඝනත්වය අඩු ආලෝකයේ වැඩි වේගයකින් ගමන් කරන මාධ්‍ය විරලතර මාධ්‍ය. දැන් වාට තේරිච්ච විදිහට කියන්න මට රික්තය කියන්නේ විරලතර මාධ්‍යයට ගහනතර මාධ්‍ය. ඔන්න ඔයා කියනවා රික්තය කියන්නේ විරලතර මාධ්‍ය. ඒක හරි. දැන් මම ඔයාගෙන් අහනවා දියමන්ති මොන මාධ්‍යද? ඔයාගේ හිතේ උත්තරය එනවා දියමන්ති විරලතර නේ ගහනතර මාධ්‍ය. මම ඊකාසයෙන් අහනවා වාක්‍ය මොන මාධ්‍යද? විරලතරයි. එතකොට මැනික් ගහනතරයි නේ. එතකොට ජලය පාගයන්දි තයි විරලතරයි. එතකොට වීදුරු යන්නේ තයි ගහනතරයි විරලතරයි. ටිකක් ගහනතරයි ටිකක් විරලතරයි. එහෙම හරියන්නේ. මෙතන රික්තේට විතරයි ගහනතරට විරලතර කියලා කියන්නේ. පැහැදිලිවම රික්තේ විරලතර මාර්ගය. එයි රික්තේ කියන්නේ කිසිවක් නැති තැනට වඩා හිස්තැනක් තව ලෝකේ නැහැ. ඒක නිසා රික්තේ පැහැදිලිව විතරයි. මේ කිසිම එකක් ගහනතරට විරලතරද කියලා අපිට දෙන්න කියන්න පුළුවන්. වීදුරු ගහනතරද විරලතරද කියලා තීරණය වෙන්නේ විදුත් එක්ක ඉන්න අනිත් අය. තේරුණාද? මම උස මිනිහෙක්ද මිටි මිනිහෙක්ද කියන එක තීරණය වෙන්නේ මා එක්ක ඉන්න අනිත් සමූහය. තේරුණාද? මේවා සාපේක්ෂව. අරයට වඩා මෙයා උස. මෙයාට වඩා එයා මිටි. අන්නේ වගේ කතාවක්. තේරුණාද? අපි හිතමුකෝ සංසනයි දිලීපයි පාරය. එහෙම පාරය යනකොට
කඩේක බලලා ඉන්න මිනිස්සෙක් කියනවා. අන්නර උස කොල්ල තමයි නේ අන්නර කොල්ල තමයි පන්සලේ බුද්ධ පූජාව කරලා තියෙන්නේ. එතකොට අනිත් තව කෙනෙක් ගන්නවා කොයි කොල්ලද දෙන්නෙක් යනවා. එතකොට කියනවා අර එතන යන උස කොල්ල. එතකොට දන්නවා ඒ දෙන්නකින් උස. ඈ සංසන්ට වඩා දිලීප උස. මට හිතෙන්නේ. හරි මතකත් නෑ හරි. එතකොට එයා එතෙන්දි උස කොල්ල වෙයි. තේරුණා? හැබැයි දිලීපියගේ කවින් එක්ක එතෙන්දි කියන්නේ නේ අර එතනින් යන මිටි කොල්ල. තේරුණා? එතකොට දිලීප උසද මිටද කියන තීරණය කරන්නේ එයාත් එක්ක යන අනිත් අය මත. එයාට වඩා මිටි කෙනෙක් එක්ක එයා ගියොත් එයා උස කොල්ල වෙනවා. එයාට වඩා උස කෙනෙක් එක්ක ගියොත් එයා මිටි කොල්ල වෙනවා. පැහැදිලිද? ඒකින්ද වීදුරු ගහනතරයි නේ. එහෙනම් වීදුරු රික්තයට වාතයට ජලයට සාපේක්ෂව ගහනතර වන අතර දියමන්ති මැණික් වලට සාපේක්ෂව විරලත. තේරුණාද? ජලය රික්තයට වාතයට සාපේක්ෂව ගහනතරයි. නමුත් දියමන්ති මැණික් වීදුරු වලට සාපේක්ෂව විරලත. දෙන්නේ විදිහට ගත්තොත් එහෙම ජලයයි වීදුරුයි ගත්තොත් ජලය විරලතරයි වීදුරු ගහනතරයි. එතකොට වීදුරු මැණික් ගත්තොත් වීදුරු විරලතරයි මැණික් ගහනතරයි. කොහොමද සාපේක්ෂ මිනුම් අනිත් එක්කිනාට සාපේක්ෂව තමයි අනිත් එක්කිනාගේ එක්කෙකුට සාපේක්ෂව අනිකාගේ ගහනතර විරලතර බව. පැහැදිලිද? ඒ නිසා එක වෙලාවක මැණික් විරලතර මාධ්‍යයකුත් වෙනවා දියමන්ති වලට සාපේක්ෂව. පැහැදිලිද කාරණාව නේ? right. ගහනතර මාධ්‍ය. අනුමාන යම් පාරදෘශ්‍ය මාධ්‍යයන් දෙකක් සැලකූ විට අනිවාර්යෙන් දෙකක් සැලකලා ඔබ කියන්නේ යම් පාරදෘශ්‍ය මාධ්‍යයන් දෙකක් සැලකූ විට යම් පාරදෘශ්‍ය මාධ්‍යයන් දෙකක් සැලකූ විට ඉන් ආලෝකයේ අඩු වේගයකින් ගමන් කරන ආලෝකයේ අඩු වේගයකින් ගමන් කරන प्रकाश घनत्व වැඩි මාධ්‍ය ප්‍රකාශ ඝනත්වය වැඩි මාධ්‍ය ගහනතර මාධ්‍ය ලෙස හැඳින්වේ. ගහනතර මාධ්‍ය ලෙස හැඳින්වේ. උදාහරණයක් ලියන්න බෑ. ගහනතර මාධ්‍යට උදාහරණ කියලා අපි මේවා ලියන්න බෑ. මොකද තව එකකට සාපේක්ෂව කතා කරන්නේ. මොකද දෙක විරලතර මාධ්‍ය යම් පාරදෘශ්‍ය මාධ්‍යයන් දෙකක් සැලකූ විට යම් පාරදෘශ්‍ය මාධ්‍යයන් දෙකක් සැලකූ විට ඉන් ආලෝකයේ වැඩි වේගයකින් ගමන් කරනවා प्रकाश घनत्वයේ අඩු මාධ්‍ය විරලතර මාධ්‍ය ලෙස හැඳින්වේ. විරලතර මාධ්‍ය ලෙස හැඳින්වේ. දැන් අපි මෙහෙම හිතමු. මේ තියෙන්නේ මාධ්‍යයන් ටික. කෙලින්ම නමම කියන්න. මේ මෙතන මේ ඉරෙන් උඩ තියෙන්නේ මේ කොටස වීදුරු. මේ තියෙන්නේ වාතය. දැන් මට කියන්න දෙකක් තියෙන නිසා වීදුරු ගහනතරද විරලතරද? මොකද කියන්නේ? ඒක ගහනතරම. එතකොට වාතයේ මොන මාධ්‍යද? විරලතර මාධ්‍ය. දැන් මම හදන්නේ මේ වාතයේ ඉඳන් ආලෝක කිරණයක් ආනතව එළව. එහෙම ගියොත් වර්තනයක් වෙන්නේ ඔන්න ඒ විදිහට එල්ල කරනවා වාතයේ ඉඳන් වීදුරු වලට යන.
කියන එක තමයි වීදුරු. තීමාව මේක තමයි වීදුරු. වීදුරු ඇතුළටයි මේ කිරණේ යන්නේ. ඒ කිරණේ ගිහිල්ලා මේ වීදුරු වල වදින තැනක් තියෙනවා. එතෙන්ට කියන පතන ලක්ෂ්‍ය. පතන ලක්ෂ්‍ය. අපි වෙනම රූප එකක් අඳිමු හොඳට. ඒ ලක්ෂ්‍ය ටික කියන්නේ නම් ටික බලා ගන්න. දැන් මෙතන පතන ලක්ෂ්‍ය කියලා මතක තියාගන්න. මේක පතන ලක්ෂ්‍ය. පතන ලක්ෂයෙන් නම් මේ වර්ධන පෘෂ්ඨයට අඳිනවනේ මෙන්න රේඛාව. ඒ රේඛාවක් ඇඳුත් ඒකට කියන්නේ අභිලම්බ. අර කලින් පාඩමේ තිබුණේ අභිලම්බ කියලා එකක්. පතන කියන්නේ පරාවර්තන කියන්නේ අභිලම්බ එහෙම. මේකේ අභිලම්බය. මේක මොකද්ද? අපි වෙනම නම් ටික ඉගෙන ගන්නවා වෙන රූපයක් ඇතලා මේක පතන කියන්නේ මේක පතන ලක්ෂ්‍ය මේ පතන ලක්ෂ්‍යයේදී වර්ධන පෘෂ්ඨයට ඇඳි වර්ධන පෘෂ්ඨයට ඇඳි අභිලම්බ. දැන් මේ කිරණය මේ වාතයේ තුලින් යන්නේ මේ වීදුරු කුට්ටිය හම්බ වුණේ නැත්තම් මෙන්න මේ පාරට ගියානේ. ආයේ පාරනේ කොහොම යන්නේ? නමුත් වීදුරු කුට්ටිය හම්බ වීම නිසා මෙයාගේ දිශාව වෙනස්. දිශාව වෙනස් වෙන පැති දෙකක් තියෙනවා. එතකොට කිරණයට හැරෙන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. එකක් තමයි අභිලම්බයේ දෙසට හැරෙන්න පුළුවන් ඉවතට. කිරණය යන්නේ වාතයෙන් වීදුරු වල. ඒ කියන්නේ ආලෝකයේ ගමන් කිරීමට පහසු මාධ්‍යයක ඉඳන් අපහසු මාධ්‍ය. එතකොට කියන්නේ දෙසට අභිලම්බයේ දෙසට දැහැරුනේ ඉවතට. ඒක තේරුම් ගන්න මෙන්න මෙහෙම තමයි. මේ තියෙන්නේ එක්තරා මඩ ගොඩක් කියලා හිතන්න. මහ විශාල මඩ. මේ මඩ ගොඩට ආනතෝ මෙන්න මෙහෙම පාරක් තියෙනවා. ඔය මේ පාරේ ආචාර පෙළපාලියක් යනවා. හරි. මේ ඉන්නේ ආචාර පෙළපාලිය 3 දෙනෙක් ඉස්සරහට. එකයි. මේ උඩ ඉන්න දෙවියන්ට පේන්නේ නැති මේක. මේ ඔලු ටිකනේ පේන්නේ. ඒගොල්ලෝ දාගෙන ඉන්නේ තොප්පි ටික විතරයි. ඉතින් 10ක් විතර මේ ඉන්නවා. ඒක ටික මම අඳින්න යන්නේ නැහැ. දෙවි 10ක් විතර. ඔන්න. දැන් මේ ආචාර පෙළපාලිය යන්නයි හදන්නේ. ගමනේ යා කියනවා යන්න. එතකොට left right නැත්තම් වම දකුණ කියන ඔය වම කියනකොට මෙයා මෙතෙන්ට. මෙයාත් ඒ ගාන අඩිය තියෙනවා. දකුණ කියනකොට මෙහෙම. ඊගාන වම කියනකොට මෙයා මෙතෙන්ට. මෙයා දැන් ඊගාට දකුණ කියනකොට ඊගාව අඩිය තියෙනකොට මෙයා ඉන්නේ ගොඩේ කකුල හොදට ඇදලා ගන්න පුළුවන් මෙතනදී. නමුත් මෙයා ඉන්නේ මඩේ. ඉතින් එයාට ඒ තරමට කකුල ඇදලා ගන්න බැහැ. ඉතින් එයා එතනම ළඟ තියනවා. මේ මඩේ යන්නට ඇටින් කකුල තියන්න බැහැ. අමාරු වෙනවා. එයා ස්ලෝ වෙනවා. මෙයා ගොඩේ ඉඳන් ටිකක් මඩට තියන්නේ. ඉතින් එයාත් පොඩක් ස්ලෝ වෙනවා. මෙයා වැඩි කරා. ඊගොල්ලෝ මෙයා මඩේ. එතකොට එයාත් ටිකක් තියනවා. මෙයාත් මඩේමයි එයාත් ටිකක් තියනවා. මෙයා ගොඩේ ඉඳන් මඩට තියන්නේ ටිකක් ස්ලෝ වෙනවා. ඊට පස්සේ ඉතින් දැන් වම දකුණ කිය මේ මඩ ගොඩේ චකස් මේ ගොඩේ යනවා. ඕන. මේ විදිහට කෙටි අදිතිය. කොහොම නමුත් ආචාර පෙළපාලිය යන්න ආපු මාර්ගය සහ දැන් යන මාර්ගය වෙනස් වෙලා. හැරිච්ච තැනට අභිලම්බයක් එහෙම ඇඳලා බලන්න අභිලම්බය දෙසට නේද හැරිලා තියෙන්නේ. මේ ආපු මාර්ගේ මේ යන්න තිබුණු මාර්ගයේ මේ අභිලම්බයේ දෙසට පාරට වඩා මට කොට අපහසු මාර්ගයේදී අභිලම්බයේ දෙසටයි. ඒක තවත් තේරුම් ගන්න ක්‍රමයක් කියලා. මේ තියෙන කරත්තයක් කියලා ඉතින්. ඔන්න මම මේ කරත්තේ යෝගන යනවා. එහෙම මෙහෙම යෝගන යනකොට මේ විතර ඇණයක් ගහලා තිබිලා. ඒ ඇණේට මේ පැත්ත හිටියක් කියන්නේ. ඇණේට හිටියා. දැන් මේ පැත්තට බාධාව නිසා තමයි ඒකට මේකේ. මේ යනවා කල්ලා බලන්න පොතක් තියෙන මේ හිටපු ගමන් මේ පැත්තට.
ඔහොම තමයි චේන් රෝසරේ ගමන් කරන්නේ. අත්‍යක්තරේ ගමන් කරනකොට හරවනවා. එතකොට චේන් රෝසරේ තියෙනවා මෙහිම කැල් දෙකක් අදින්න. මේ පැත්තට දකුණට හරවන්න ඕන නම් ඒ පැත්තේ මෙහෙම කැලේකට ස්ට්‍රින්ග් වීල් එකක් දැල්ගෙන අතින් ඉතින්. එතකොට දකුණු පැත්තේ චේන් එක නවතිනවා අනිත් චේන් එක වැඩ කරනවා. එතකොට බාධා වෙන්නේ නවතින පැත්තේ. එක නවතිනවා බාධාවල්. අනිත් එක එතකොට ඔහොම රෝසරේ යනවා. අත්‍යත්‍රිත් තියෙනවා හරවන්න මෙහෙම ක්ලච් එක අල්ලන්න. වමට හරවන්න ඕන වම් පැත්ත ක්ලච් එක අල්ලන්න. එතකොට ඒ රෝදේ නියුට්‍රල් එක නවතිනවා අනිත් රෝදේ වැඩ කරනවා. එතකොට ඒක ඇරිලා ඒ පැත්තට. හැම වෙලාවෙම බාධාව දෙසට තමයි හැරෙන්නේ. බාධාව දෙස. ඒක මිට මේක හැරෙන්නේ බාධාව දෙස. ඒක නිසා කිරණය අභිලම්බය දෙසට තමයි. ඒ මොන මාත්‍යකින් මොන මාත්‍යයකට යනකොටද පහසු මාත්‍යයෙන් අපහසු මාත්‍යයට. නැත්තම් විරලතර මාත්‍යයෙන් ගහනතර මාත්‍යයට යනකොට අභිලම්බය දෙසට තමයි. දැන් බලමු ඊගාවට ගහනතර මාත්‍ය නැත්නම් අමාරු මාත්‍යෙන් ඉඳන් ලේසි මාත්‍යට විරලතර මාත්‍යට යනකොට ඒකම තමයි ඊගාවට වෙන්නේ. මේ උදාහරණෙම අපි ඉවර කරමු මේක. ඒ උදාහරණ කියන්න ඕනේ. මෙන්න දැන් මේ ගොඩ යනවා. ඔය විදිහට. ඔහොම යද්දී මේ මඩගොඩ සමාන්තර නම් ඉස්සෙල්ලම මඩට බැහැපු පැත්තේ වූ තමයි ඉස්සෙල්ලම මඩේ ඒ ගොඩ. ඒක තේරුම් ගන්න. ඉස්සෙල්ලම මඩට බැස්සේ මේ රේඛාවේ මෙයා ඉස්සෙල්ලම බැස්සනම් යා මඩ ගානක් ගමන් කිරීම පසු ඉස්සෙල්ලම උදින්න. ඒක නිසා මේ පැත්ත කෙනා මඩේ ඉන්නේ නැති මෙයා මඩේ ඉන්නේ නැති මෙයා ඊගා පාර මම කියනකොට ගොඩට ආන්නේ. ගොඩට තියන අඩිය දිගට තියන්න පුළුවන්. වාතයේ ලේසින් අඩිය තියන්න. ඒතකොට එයා වැඩි කොට. නමුත් මෙයා තාම මඩේ. මෙයා තාම මඩේ. ඊගා පාර දකුණ කියනකොට මෙයා තාම වාතයේ. ඒතකොට එයා දිගට තියෙන. මෙයාට දිගට එකක් තියෙන්නේ. නමුත් මෙයා තාම ඉන්නේ මඩේ. එයා මඩේ. ඊගාව පාරකට මෙයත් ලොකු අඩියක් තියෙනවා මෙයත් ලොකු අඩියක් තියෙනවා මෙයාටත් දැන් ලොකු අඩියක් තියන්න පුළුවන් ගොඩට තමයි තියන්නේ ඊගාව පාර මේ දැන් හැමෝම ගොඩි දැන් ඉතින් හැමෝම මෙතෙක් ආපු විදිහට යනවා හැබැයි පේනවද මෙතෙක් යන්න ආපු දිශාව මෙතෙක් ගමන් කරමින් හිටියේ මේ දිශාව ඔය තියෙන්නේ නමුත් දැන් යන්නේ මේකද? දැන් අලුත් දිශාවකින්. ඔතෙන් අභිලම්බයක් එහෙම යනවා. මෙතෙන්ට අභිලම්බය. මේ අභිලම්බය. මේ යන්න ආපු දිශාව. මේ යන දිශාව. අභිලම්බයේ පැත්තට දැහැරලා තියෙන්නේ ඉවතට දැහැරලා. මේ යන දිශාව. ඉවතට නේ දැහැරෙන්නේ. එහෙනම් අපහසු මාත්‍යයෙන් නම් පහසු මාත්‍යයට කිරණේ යනකොට නැත්තම් ගහනතරින් විරලතරයට යනකොට කිරණේ අභිලම්බයෙන් ඉවතට තමයි යන්නේ. ඒක අපි මෙතන අඳිනවා. මේක දීදුරේ මේක වාතය වුණා නම් එහෙනම් මේක තමයි තරමාත්‍ය මේක තමයි ගහන තරම. එතකොට කිරණය මෙහිම ගමන් කළා නම් ඇනිට මේ පතන ලක්ෂ්‍ය මතකනේ පතන ලක්ෂ්‍යයේදී වර්තන පෘෂ්ඨයට අදින අභිලම්බෙ මේ නම් කිරණය හැරෙන්නේ විරලතර මාධ්‍යයෙන් ගහනතර මාධ්‍යයට යනකොට කිරණය අභිලම්බයේ තෙසට යනවා යන්නේ අර පාර ගහනතර මාධ්‍යයෙන් විරලතර මාධ්‍යයට යනකොට කිරණය අභිලම්බයෙන් මේ යන්න තියෙන මාර්ගයේ මෙතෙක් ආපු මාර්ගයකින් ඉවතට හැරෙනවා ඒ කියන්නේ ඔය වගේ මාර්ග තමයි තමත් තියාගන්න වෙනවා මේක කොහොමද විරලතරෙන් ගහනතරයට යනකොට අභිලම්බයේ දෙසට හැරෙනවා ගහනතරෙන් විරලතර මාධ්‍යයට යනකොට අභිලම්බයෙන් ඉවතට හැරෙනවා පහසු මාධ්‍යයට ඉවතට හැරෙනවා කියන්නේ හරි අපි ඒක ලියලා ඉමු තව දෙකක් දාලා තියෙන්නේ කියන්න
ආලෝක කිරණයක් විරලතර මාධ්‍යයක සිට ආලෝක කිරණයක් විරලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ඇතුළු වීමේදී අභිලම්බයේ දෙසට හැරී ගමන් කරයි. අභිලම්බයේ දෙසට හැරී ගමන් කරයි. අභිලම්බයේ දෙසට හැරී ගමන් කරයි. ඔයා ඊගාව එක ලියන්න උත්තරේ බලන්න. උඩ කතන්දරේ බලාගෙන යට කතන්දරේ කියන්න බලන්න. ලියන්න. බලමු මොකක්ද කියලා. ආලෝක කිරණයක් ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ඇතුළු වීමේදී ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ඇතුළු වීමේදී අභිලම්බයෙන් ඉවතට හැරී ගමන් කරයි. අභිලම්බයෙන් ඉවතට හැරී ගමන් කරයි. මේ රූප අපි අඳින්නේ නැහැ. දැන් අපි කලින් කියපු රූපයන් ඉඳන් හදන්නේ. මෙන්න තියෙනවා මාධ්‍යයන් දෙකක් වෙන් කරන අතුරු මුහුණක්. මේ පැත්ත මම වාතය කියලා කියන්නම්. මේ පැත්ත ජලය කියලා කියන්නම්. දැන් විරලතරද ගහනතරද මේ දෙකෙන් මේකට කියන්නේ වාතයයි ජලයයි. එහෙනම් මේක විරලත. එහෙනම් මේක ගහන කලින් අවස්ථා දෙකේදීම අපි පහලින් කිරණයක් කියවපින්න මේ පාර ලින් කිරණයක් මොන පැත්තකින් කිරණයක් එන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි පෘෂ්ඨ. ඒ පෘෂ්ඨයට එදාකියෝගේ නමක්. එදාකියේ පරාවර්තන පෘෂ්ඨ. ඒ ආලෝක පරාවර්තනය මේක වර්තනයක් නේ. ඒක නිසා ඒක පරාවර්තන පෘෂ්ඨය වලට මේකට කියන්නේ වර්තන පෘෂ්ඨය. වර්තන පෘෂ්ඨ. අපි මෙන්න ඇලේට නීතර දැන් මෙන්නේ තමයි. ඔන්න වර්තන පෘෂ්ඨයට ආලෝකව කිරණයක් එනවා. එළම දිවක්. වර්තන පෘෂ්ඨයට ආලෝකව කිරණයක් එනවා. ඒ ඉන්න කිරණයට කියන නම ඔයා දන්නවා. ඉන්න කිරණේ පතන කිරණ. ඒක ඇවිල්ලා වදින තැන ඒකට කියනවා මේ වදින තැන පතන ලක්ෂය. ඒ පතන ලක්ෂය අපි පස්සේ නම් කරමු. පතන ලක්ෂයේදී වර්තන පෘෂ්ඨයට අඳිනු ලබන අංශක අනුමීය රේඛා. පතන ලක්ෂයේදී වර්තන පෘෂ්ඨයට අඳිනු ලබන අංශක අනුමීය රේඛාව. අපි ඒකට කියනවා අභිලම්බය. අභිලම්බය. මේ තියෙන්නේ පතන ලක්ෂය. දැන් කිරණය වාතයෙන් ජලයට එනවා. ඒ කියන්නේ විරලතරෙන් ගහනතරයට. මේකින් අපි අභිලම්බයේ දෙසටද හැරෙන්නේ ඉවතට. උතර මතකද? වාතය ලීසි මාර්ගය. ජලයේ අපහසු මාර්ගය. විරලතරෙන් ගහන. පහසු මාර්ගයෙන් අපහසු මාර්ගයට අභිලම්බය දෙසට හැරෙනවා. එතකොට යන්න අපපාර මෙහෙමනම් යාපිලම්බය දෙසට හැරී ගමන් කරනවා. අන්න ඒ යන කිරණයට කියනවා
එන කිරණෙට පතන කිරණේ කිව්වා අරක යන කිරණට පරාවර්තන කිරණේ කිව්වා. නමුත් මේක පරාවර්තනය නෙවෙයි වර්තනයක්. ඒක නිසා මේකට කියනවා වර්තන කියලා. මෙතන වර්තන. වර්තන. එතකොට මේ තියෙන අපි නම් මේ තියෙන පතන කිරණ. ඒ දෙක අතර කොහොමද? මොකද අතර කොහොමද? පතන කිරණය අභිලම්බයක් අතර කොහොමද? අපි ඒකට කියනවා පතන කෝණ. ඔය ඒ කෝණේ පතන. පතන කෝණ. මේ තියෙන පතන. එතකොට වර්තන කිරණය අභිලම්බයක් අතර කෝණ මේ තියෙන. ඒ කෝණ දෙක සමානෙම නෑ. අර පෙරට මේක පුංචි කියලා. මේක පුණා ඒක සමාන මේක දෙකක් තමයි මේක එකයි දැන්. ඒක අසමානයි. ඒකෝද වර්තන කිරණයත් අභිලම්බයත් අතර කොහොමද අපි ඒකට කියනවා වර්තන කෝණය. මේ වර්තන. මෙන්න මේ රූපේ තමයි අපි ඇදලා නම් කරගන්න. හරි ලේසි. පරාවර්තන පෘෂ්ඨ වෙනකොට වර්තන පෘෂ්ඨ. එන කිරණේ පතන කිරණේ අලකෙත් එහෙමයි. ඇවිල්ලා වදින්න තන පතන ලක්ෂ්‍ය. පතන ලක්ෂයේදී වර්තන පෘෂ්ඨයට අභිනව. යන කිරණේ වර්තන. එතකොට පතන කිරණයත් අභිලම්බයත් අතර කොහොනේ පතන කොහොනේ. වර්තන කිරණයත් අභිලම්බයත් අතර කොහොනේ වර්තන. හරි. අඳුම් බලන්න. නාට්‍ය වීඩියෝ එක නවත්තලා උඹේ ගන්න වෙලාවක් තියෙනවා. අපි ඊගාව මාතෘකාව වීදුරු කුට්ටියක් තුලින් ආලෝක වර්ධනය. ඒ කියන්නේ මෙන්න මේ වගේ වීදුරු කුට්ටියක් කරා මේ වගේ වීදුරු කුට්ටියකින් ආලෝකයේ වර්ධනය. මෙහින් ආලෝක කිරණයක් යවම එහා පැත්තෙන් එන්නේ කොහොමද? මෙන්න මම දැන් මේ චෝක් කෑල්ල මෙහෙම ඩෙස් එක උඩින් තියනවා. අර පේන එක තියෙනවා. ඒකට උඩින් මම වීදුරු කුට්ටියට උඩින් ඔන්න බලන්න. ඇලේට බලන්න ඕනේ. එතකොට මට ඒක පේන්නේ කොහොමද කියන එකයි මේ කතා කරන්නේ. ඒක කැඩුනා තමයි. අපි ගමු ABCD වීදුරු කුට්ටියක්. මේකට දාන මුල් කොටස් ටික ඉගෙන ගන්න නිසා අපිට වේගින් කතාව කරන්න පුළුවන්. වීදුරු කුට්ටිය අපි නම් කරමු මොනවා කියලා කියන්නේ A B C D කියලා. අපි එතකොට මෙන්න මෙතන කිරණේ ඇතුල් කරනවා. ඔන්නේ පතන කිරණ. ඒක ගිහිල්ලා වදින තැන පතන ලක්ෂ්‍ය. පතන ලක්ෂයේදී වර්තන පෘෂ්ඨයට අඳුන් ලබන අභිලම්. දැන් මට කියන්න මේ වාතයෙන් මේ හරිය තියෙන්නේ වීදුරුනේ. මේ හරිය තියෙන්නේ වාතයෙන්. එහෙනම් මේ වාතය මොකයිද? විරලත. මේ වීදුරු මොකයිද? ඊට සාපේක්ෂව ගාහනත. මේ වාතය විරලත. දැන් කිරණේ යන්නේ වාතයෙන් වීදුරු වලට. විරලතරෙන් ගාහනතරයට. අභිලම්බයේ දෙසටද හැරෙන්නේ ඉවතට. ඔයා දැන් එක ගන්නවා. එතකොට අභිලම්බය දෙසට හැරිලායි ගමන් කරා. ඔන්න කිරණේ කියනවා. දැන් කිරණේ ඊළඟ මාර්ගයට යනවා. එතකොට මේක මේ වෙලාවේ පතන කිරණයක් බවට පත් වෙනවා. පතන ලක්ෂයේදී වර්තන පෘෂ්ඨයට අඳුන් ලබන අභිලම්බය. ඔන්න අභිලම්බය. දැන් කිරණ යන්නේ වීදුරු වලින් වාතයට, ගහනතරෙන් විරලතරයට. අභිලම්බයේ
ඉවතට හැරිලා ඕන කියලා මේ කීවරක් හැරී ගමන් කරනවා. තුන් පාරක්ද 1 2 3 නෑ හැරෙන්නේ දෙපාරනේ. මෙතෙන්දී එකපාරක් අභිලම්බයේ දෙසට හැරෙනවා. මෙතෙන්දී එකපාරක් අභිලම්බයේ ඉවතට හැරෙනවා. කියන්නේ දෙවරක් හැරී ගමන්. ඒ හැරී ගමන් කිරීම නිසාම අපි මේ වීදුරු කුට්ටියෙන් බැලුවේ මොකක් හරි වස්තුවක් හිතන්න මෙන්න දැන් තිබුණා කාසියක්. උපියලේ කාසිය. මම මේ උපියල දිහා තමයි අපේ. එතකොට මෙහෙන් ඇහැ තියලා බලන්න. මේ දිනේ ඇහැ. මෙහෙන් එක බලන්න. නමුත් ඇහැ මේක හිතන්නේ මේ කියන්නේ ඇත්තටම රුපියලෙන් ඉඳන් එන ඇහැ මෙහෙම ඇවිත් කොහොම තමයි යන්නේ. නමුත් ඔය එක හැරීමක්වත් ඇහැ පිළිගන්නේ ඇහැ හිතන්නේ මේක කෙලින් ආවා. බාහිර තරදර්පණ මේක පිළිඳි මතකයි නේ. කිරණේ කෙලින්ම එනවා වගේ තමයි ඇහැ ගන්න. ඒකවල මෙන්න මෙහෙන් ඉඳන් එනවා වගේ පේනවා. ඇදලෙනවා. කොහෙන් ඉඳන් එනවා වගේ. එතකොට එක කිරණකින් බෑ ප්‍රතිබිම්බයක් හදන්න. මම කලින් පාඩමේ කිව්වා. අවම වශයෙන් යම් ලක්ෂයක සිට කිරණ දෙකක් අධ්‍යයනය ඕනේ. ඒක නිසා තව එකක් මම මෙහෙම යවනවා. මම ඒක පෘෂ්ඨයට ලම්බක වැතුල් කරා. ලම්බක වැතුල් කරන ඒවා ලම්බකව කෙලින්මම ගමන් කරනවා කියලා කිව්වා. හැරෙන්නේ අන්න මෙතෙන්දි කිරණ දෙක එකතු වෙලා වගේ පේනවා. ඇත්තටම එකතු වෙලා නැහැ. අමුගේ කඩේකයි මේකයි මෙතන එකතු වෙලා වගේ පේනවනේ. ඒ වගේ පේන තැන එකතු වෙච්ච තැන රුපියල තිබුණානේ. කාසිය තිබුණානේ. එකතු වෙලා වගේ තියෙන තැන කාසියක් වගේ එකක් තියෙනවා. දැන් මෙහින් ඇහැ කියලා බලන මිනිස්සුන්ට මේ කාසිය පේන්නේ. විදුලි කුට්ටියට ඇතුලින් බලන විදිහට කාසිය පේන්නේ මෙතන. හැබැයි පේන කාසිය මෙතන තිබුණාට ඇත්ත කාසිය තියෙන ඉඩට. ප්‍රතිබිම්බයේ ඉස්සලාපේ මම මේ විදුලි කුට්ටිය අරගෙන මේ පොතේ තියෙන අකුර දිහා බැලුවොත් ඒ අකුර ඉස්සලාපේ. ඒ ඉස්සලාපේට හේතුව ආලෝකයේ දේවල තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කිරීම. එතකොට මේ වගේ වැඩ අපිට ගොඩාක් සිද්ධ වෙනවා. අපි ලින්දකට ගිහිල්ලා ලින්ද ගාවට ගිහින් මෙහෙම ඇලේට මෙහෙම බලලා ලින්ද අඩිය දිහා බැලුවොත් අපිට ලින්දේ අඩියේ ගැඹුරක් පේනවනේ. අපි හිතින් හදා ගන්නවනේ මේක නම් අඩි 5ක් විතර වතුර ගැඹුර. අඩි 3ක් විතර වතුර ගැඹුර. අපි පේනවට වඩා අපිට ලින් අඩියේ මේ ඉස්සිලා පේනවට වඩා දිය ගැඹුරු වතුර ගැඹුරු. අපි ගඟින් එගොඩ වෙන්න ගිහිල්ලා දැන් ගඟින් එගොඩට යන්න ඕන. බලනවා. ඉච්චර නම් ගැඹුරු නෑ. සාමාන්‍යයෙන් මගේ තනිස්ස හරියට වගේ වතුර ඇති. පිටින් බලලා තියෙන්නේ ඒක. ඉතින් තනිස්ස හරියට කලිසම නමාගෙන නැත්තම් මේ ඇඳුමේ ගන්න උත්සකන බැස්සොත් එහෙම මේ හරියට වෙනවා. ඒ කියන්නේ මේ තනිස්සට වඩා උඩට වතුර. පේනවට වඩා වතුර ගැඹුරු. පිටින් බලනවට වඩා. දැන් වතුර කාලට වාහනේම පාරේ භාගයට වතුර තියෙන පාරේ සමහර වාහනේ යනවනේ වතුර විදගෙන යනවා. ගිහින්ම බලන්න ඕනේ කොයි හරියට ගැඹුරද කියලා. පිටින් බලලා මෙහෙම බලලා ඒක මෙච්චර ගැඹුරුද කියලා හිතුවට ඒ පේන්නේ නිවැරදි ගැඹුර නෙවෙයි. මේ මිනිස්සු වෙන අපිට ඒක හොයාගන්න බැලුවට දැන් සත්තුන්ට නම් හොයන්න පුළුවන්. දැනක ඉන්න මාළු විද්‍යාව පිළිබඳව බැලුවොත් මේ රූපෙට නම් ගැලපෙන්නේ නැහැ. ඇත්තටම පිළිබඳව ගහින් ඉඳන් බලනකොට මාළුවා වතුර ඇතුලේ ඉන්නවනේ. ඒ වතුර ඇතුලේ ඉන්න මාළුවා ඉස්සිලා තමයි පිළිබඳවට තියෙන්නේ. ඒකට පේන මාළු වලන්න පිළිබඳව આવොත් එහෙම එතන මාළුවෙක්. එතන ඇවිල්ලා හොයන වෙලාව ඉන්නේ මේ මාළු ඇතුලේ යන්නේ. මෙතන ඇවිල්ලා පිළිබඳව ඇවිල්ලා ගංගලක මෙතනට බලන් ඉන්නේ නෝ යන්නේ. ඒකට ඔය ක්‍රමයේ පිළිබඳවට මාළු ගන්න වෙන්නේ. එහෙනම් පිළිබඳව ඒ පේන රූපෙට සාපේක්ෂව උදාන්නම ඇත්ත මාළුව කොච්චර ගැඹුරද කියලා ඒක උන්ට ඉබේම ලැබෙන දේ. උන් හොඳට ආලෝකේ වර්තන පාඩම් කරලා තියෙනවා. 11 පන්තියේ තියෙනවානේ වර්තන නියම. එනම මේ පන්තියේ පරාවර්තන නියම විතරයි වර්තන නියම කියලා જાතියක් තියෙනවා. අන්නේ වර්තන නියමෙම හොඳට පාඩම් කරලා තියෙන වර්තනයේ පිළිබඳ ස්නෙල්ගේ නියමෙ එහෙම පිළිබඳව හොඳට ගන්න. නැත්නම් නිසා මෙතන පිළිබඳව අපේ නෙති කොහොම ඇවිල්ලා ඇත්ත මෙතන මාළුව අපේ නෙති පිළිබඳව මෙතන ඉන්නවා මෙතන මාළුවා ඉන්නවා පේන මාළුවා මෙතන පෙනෙද්දි ඇත්ත මාළුවා අරගෙන යන්න උට පුළුවන්. ඉතින් ඒ ඉස්සරහා පේනවා කියන කතාව අපිට තව ඕනතරම් උදාහරණ යටිට කියන්න පුළුවන්. බා ගන්නකෝ කලගෙවල් වල නැත්තම් මුට්ටියක් ගන්න. මුට්ටිය
මේ හැඩේ තියෙනවා කියන්නේ. ඒ වගේ. ඔය ඔබන්ට පොක වතුර පැත්තෙන් බලන්නකො හැටි. වතුරේ ගොම මුට්ටිය මෙන්නම අඩිය පැටලිලා. පැටලිලා. ගඟට ගිය විලාවක ලලකට බැස්ස විලාවක අපි ගංගාවල් තියෙන්නේ. යවනේ. ටැංකියට හරියට බලන්න ඔයාගේ ඔළුව උඩ තියාගන්න ඕනේ. අත යට තියාගන්න ඕනේ වතුර යට. මේ මට්ටමට වතුර. ඔයාගේ අත ඔහොම උඩට කරනවා. අත දැකලා තිබින්. අත උඩට කරලා බලන්න ඔයාගේ ඇඟිලි. ඇඟිලි කුට වෙලා වගේ. හීතලට කොට වෙලා. දැන් උඩට ගත්ත ගමන් නියම කරන්න තියෙනවා. කොට වෙලා වගේ. ඊගාට වීදුරුවක් කරන් ඒ වීදුරුවට හැන්දක් දාන්න. හැන්දක් දාලා ඔය හැන්ද අදිස්සි ගන්න හැන්ද. අපුරට හැන්ද. බැන්සලක් උනක් තියන්න. ඊට පස්සේ වතුර පුරවන්න මේ වීදුරුවෙන් භාගයක්. ඒක අද කරලා බලන්න. වතුර පුරවපු ගමන් වතුර මට්ටමින් උඩට හැන්ද මෙහෙම කැටිලා වගේ. හැන්ද උඩ ගිහින්. එතකොට හැන්ද උඩ ගිහින් කියන්නේ මේ ටික මෙහෙම මේ ටික මෙහෙම. එතකොට මෙතනින් හැන්ද නැමුණා වගේ. කැටිලා වගේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ ආලෝක වර්තනයෙන්. ඉස්සිලාපේ. හරි. විදුරු කුට්ටියක් තුලින් ආලෝක වර්තනය. පහත දැක්වෙන ABCD විදුරු කුට්ටියේ CD වර්තන පෘෂ්ඨයට ආනතව පතනය වන ආලෝක කිරණයක හැසිරීම සලකා බලමු. මේ රූපය අඳින්න තියෙනවා. ඔය අඳින්න පටන් ගන්න. කොහොම තකුනේ මේක නම් නැතත් කමන්නේ අපි මොකද මේක ඕනේ මම මේ වැඩි ටිකක් ඒ කිව්වේ උපිය ලෝනිත් නෑ මේ කිරණේ නම කියමු මේ කිරණේ නම ඒක පළවෙනි පතන කිරණ නේ එතකොට මේක පතන කෝණ මේක වර්තන කෝණේ මේකේ නම වර්තන කිරණ දෙවෙනි පෘෂ්ඨයට දැන් මේක වර්තන කිරණය තමයි දෙවෙනි පෘෂ්ඨයට යා පතන කිරණය. එතකොට මේක වර්තන කිරණය නෙමෙයි. මොකද මේ වගේ අවස්ථාවකදී පිට වෙලා යන කිරණට වෙන නමක් තියෙනවා නිර්ගත කිරණ. නිර්ගත කිරණ. එතකොට මේක නිර්ගත කෝණය කියනවා. මේ ටික අපි නම් කරන්නේ මේක පතන කෝණය මේක වර්තන කෝණය. හරි. එතකොට දෙවන පෘෂ්ඨයට මේක පතන කෝණය වෙනවා. මේකේ වර්තන කෝණය වෙනවා. මෙහෙමත් කියකේ පතන කෝණේ වර්තන කෝණේ. ඒ කෝණෙම තමයි මෙතනක් තියෙන්නේ. මේ කෝණ දෙක මේකට සමානයි. ඔයාලට තේරුණාද නැත්නම් මේ බලන්න. මේ එක රේඛාවක් මේ එක රේඛාවක්. මේක අභිලම්බ දෙකක්. එතකොට මේක මෙහෙම තියෙනවා. ඒක මෙහෙම තියෙනවා. හරි. සමාන්තර රේඛා දෙක. මේ රෝස පාට කිරණේ මේ රෝස පාට කිරණේ එකිනෙකට සමානයි. මේවා අභිලම්බ දෙක. ඒක ඡේදනීය වෙනවා රේඛා. එතකොට හැදෙන මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවනේ. ඒකාන්තර කෝණනේ. මේ Z එක වගේ නේ. ඔව්. මේ රේඛා දෙක සමාන්තර නම් අර මෙන්න මේ හොයාගන්න දෙයක් ගන්න. සමාන්තර රේඛා දෙකක් ඡේදනීය වෙනවා. ඒකාන්තර කෝණ සමාන. ඉතින් මේ කෝණයට සමාන. වඩ. කෝණ නම් කරන්නේ නැහැ. කෙනෙක් දෙකක් අනගත්තන්නේ කෙනෙක් දෙකේ නම් දෙකක් අනගත්තන්නේ. දෙකක් නෙවෙයි තුනක්. පදන කිරණ වර්තන කිරණ නේද? උපයඳ ගන්න පස්සේ ආලෝක කිරණය වාතයේ සිට වීදුරු තුලට ඇතුළු වීමේදී අභිලම්බයේ දෙසට වීදුරු තුල සිට වාතයට ඇතුළු වීමේදී අභිලම්බයෙන් ඉවතට හැරී ගමන් කරයි. දෙවරක් සිදුවන මෙම වර්තන ක්‍රියාවලිය නිසා යම් වස්තුවක් දේශ වීදුරු කුට්ටිය තුලින් බලන අයුක්ත වස්තුව මදක් ඉහළට එසවි වේ. මදක් ඉහළට එසවි. පිටුවංක 12ට යමු. ආලෝක වර්ධනය නිසා සිදුවන ආචරණ. පළවෙනි එක ලියමු. ලින්දක කමා ජලාශයක පතුල එසවි පෙනී.
පතුල ඉසලී පෙනී. පහළ පොළේ වරහන් ඇතුලේ ලියන්න ගැඹුර අඩුවෙන් පෙනීම. ගැඹුර අඩුවෙන් පෙනීම. දෙවෙනි තරුව. ජල වාජනයකට දැමූ හැන්දක්. ජල වාජනයකට දැමූ හැන්දක්. පෘෂ්ඨය අසලින් නැවී පෙනීම. ඊගාවතර ජලයේ ගිල්ලූ වාජනයක ජලයේ ගිල්ලූ වාජනයක අධිය පැතලි වී පෙනීම. අධිය පැතලි වී පෙනීම. අධිය පැතලි වී පෙනීම. ඊගාවට අපි මාතෘකාව ප්‍රශ්නයක් තුලින් සිදුවන ආලෝක වර්ධනය. ප්‍රශ්නයක් තුලින් සිදුවන ආලෝක වර්ධනය. මේ තියෙන ප්‍රශ්නය. ප්‍රශ්නයේ වාට පෙළ ඇති ත්‍රිකෝණාකාර මූණක් 1යි 2යි. ත්‍රිකෝණාස්ථාකාර මූණක් 1යි 1යි 3යි. ත්‍රිකෝණාකාර මූණක් 2යි ත්‍රිකෝණාස්ථාකාර මූණක් 3යි. ප්‍රශ්නයක් විදිහට ක්‍රියා කරන්න නම් ආලෝකයේ පතිත වෙන්න ඕනේ මේ ත්‍රිකෝණාකාර මූණ දෙීම නේ. ත්‍රිකෝණාකාර මූණට ආලෝකයේ පතිත වෙන මොකද විදුලි කුට්ටියක් විදිහට හැදෙන්නේ. මෙන්න මේ වගේ ත්‍රිකෝණාස්ථාකාර මූණත් වලට තමයි ආලෝකයේ පතිත වෙන්නේ. මාතේ තියෙන මේ 60 ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ එක කෝණයක් අංශක 60 බැගින්. තව වෙනස් ප්‍රශ්න තියෙනවා අපි ඒගොල්ලෝදී ඒව ගැන වෙනම කතා කරනවා. අපිට කතා කරන්න තියෙන මේ පන්ති හැටියට 60 ප්‍රශ්න. මේ ප්‍රශ්නේ අරගෙන ඊටාම සරල ක්‍රියාකාරකමක් වා සමහර කරලත් ඇති. අවුලට ගිහින් මේක ඇල්ලුවා නම් මේ පිටියකට දේ දුණක් ගන්න කතාව. නේද? කරලා තියෙනවා දැකලා තියෙනවා. අපි ප්‍රශ්නය මෙන්න මෙහෙම 60 ප්‍රශ්න මෙහෙම තියලා මේ ප්‍රශ්නේ මතට සුදු ආලෝක කදම්බය. සුදු ආලෝකය කියන්නේ මේ තියෙන ආලෝකය තමයි. ඉරේ සුදු පාට. හරි ආලෝක කදම්බය පද. ඒක කරන්නේ විද්‍යාගාරේ කරනවා නම් ප්‍රශ්නේ තියාගන්නේ විද්‍යාගාරයේ. හරි ඒකට විද්‍යාගාරයේ ඇතුළට ආලෝක කදම්බයක් එල්ල කරනවා. ඒකට ළමෙක් කියවනවා මිදුල. දැන් ඒ ළමයා මිදුලේ ඉඳන් පොඩි තල් දර්පණ කැල්ලක් මෙහිම අල්ලලා ආලෝක කදම්බය විද්‍යාගාරයේ පැත්තට අරනවා. තේරුණේ නැති කෙනෙක්. මෙහෙම නිතර මිදුලට යන ළමයා කණ්ණාඩියක් කරන් යන්නේ බලන්න. එයා කරන වැඩි අවුවට ගෙනින් කණ්ණාඩියේ ඒ අවුවේ එන ආලෝක කදම්බය ඉල්ල කරනවා ලැබ් එක. විද්‍යාගාරය. ඔයත් උන් තරම් මිදුලේ ඉඳන් කණ්ණාඩි කැලි අල්ලලා මේක එක්කෙනාගේ මූණට ගෙවල් ඇතුලේ ඉන්නේ නේ. කණ්ණාඩි අල්ලන්න පුළුවන් නේ. කණ්ණාඩි ඉලි අල්ලන්න පුළුවන්. ගිය. එහෙම කරන්නේ විද්‍යාගාරේ ජාලයකට අල්ලන. එතකොට ඉවේලිය එනවා කණ්ණාඩිය වැදිලා විද්‍යාගාරේ පැත්තට යනවා. එහෙම යනකොට ලොකු ආලෝක කදම්බයක් යනවා. මේ කිස්මට වඩා ලොකු එකක්. මේ දෙක පටු කරන්න ඕනේ, සියුම් කරන්න ඕනේ. මේක ආලෝක කදම්බයක් නෙමෙයි කිරණයක් බවට පත් කරනවා. අපි මොකද කරන්නේ? ෆයිල් එකක් වගේ එකක් තියෙනවා. කාඩ්බෝඩ් කැල්ලක් තියෙනවා. විද්‍යාගාරේ ඇරපු ජනේලෙට. ජනේලෙ ඇරලා තියෙනවා. කාඩ්බෝඩ් කැල්ල. ඒ කාඩ්බෝඩ් කැල්ලේ පුංචි සිදුරක් විතරයි. චූටි සිදුරක් විතරයි. අර ළමයා ආලෝක අපි අල්ලන්න ඕනේ නේද? අල්ලපු ගමන් ඒ ආලෝක ලපේට වදිනවා අපි. වැදුනට අර චූටි සිදුරෙන් විතරයි ආලෝකයේ විද්‍යාගාරය ඇතුළට යන්නේ. ජලයේට කාඩ්බෝඩ් කෑල්ල තිබ්බා. ඒකේ හිලක් විදලා තියෙනවා. හිල විදපු හරියට කණ්ණාඩි කෑල්ලෙන් එළියට. ඒතර එළිය ගිහිල්ලා ඒක වැදුනම වැඩි හරියට වැදිලා නවතිනවා. අර සිදුර අතරින් විතර ඇතුළට යනවා. ඒ ඇතුළට යන දිලනේ තමයි ඒකට තමයි ප්‍රශ්න අහන්නේ. අපි ඒකට තමයි පොඩ්ඩක් මේ තියෙන ළමයි කාඩ්බෝඩ් විද්‍යාගාරයේ
ඔය කියන කාඩ්බෝඩ් කෑලි මේ සිදුර ඇතුලෙන් තෙරලා. එහෙම ගියාට පස්සේ ආලෝකයට වෙන්නේ මොකක්ද? මොකක්ද වෙන්නේ? මේ ආලෝකයේ මේ තියෙන්නේ මේ පෘෂ්ඨය. ඒ පෘෂ්ඨයට අනුව අභිලම්බය. එතකොට මේ වාතය මේ වීදුරු පිස්නේ හදලා තියෙන වීදුරු වලින් දැන් වාතයෙන් වීදුරු ඒ කියන්නේ බෙල්ලතරෙන් ගහනතරේ අභිලම්බයේ දෙසට හැරෙන්නේ. මේ තියෙන අභිලම්බය. ඒතකොට අභිලම්බයේ දෙසට හැරෙනවා. කිනු යන්න ගිය පැත්ත නැතුව මෙහෙම යනවා. කලින් ගියා නම් යන්න ඕනේ මේ පැත්තෙන්. අභිලම්බයේ දෙසට හැරෙනවා. ඒ විදිහට මෙතෙන් තියෙනවා. දැන් එතෙන්ට තලින් ඕනේ අභිලම්බය. දැන් යන්නේ වීදුරු වලින් වාතයට. වීදුරු වලින් වාතයට. ඒ කියන්නේ ගහනතරෙන් බෙල්ලතරේ අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. ගියා නම් යන්න ඕනේ මේ පැත්තට. ඔහොම හැරෙනවා. කිරණ මේ පාරක් දෙවතාවක්. මෙතෙන්දී අභිලම්බය දෙසට හැරුණා. මෙතෙන්දී අභිලම්බය ඉවතට. හැබැයි ඒ දෙවතාවෙදි මේ කිරණ හැරෙන්නේ එකම පැත්තට. ඒ කියන්නේ දක්ෂිනාවර්තව. මේ කිරණ මෙහෙට පොඩ්ඩක් යනවා. ඊගා පාර තවත් පොඩ්ඩක් යනවා. කිරණේ දෙපාරක් හැරෙනවා. දෙපාරක් හැරෙනකොට මේ සුදු ආලෝකයේ හැදිලා තියෙන වර්ණ. සුදු ආලෝකයේ හැදිලා තියෙන්නේ වර්ණ හතක් එකතු වෙනවා. ඒ මොනවද? රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ. මොනවයිද ඉන්දිගෝ? නිල් පාටයි කොළ පාටයි එකතු වෙලා ඉන්දිගෝ. දා. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්දිගෝ තම් කියන පාට හත එකතු වෙලා තමයි මේ සුදු ආලෝකයේ හැදෙන්නේ. නමුත් මේ හත් දෙනා එකට කවලම් වෙලා ඉන්නකොට සුදු පාටයි. මේ හත් දෙනා එකට කවලම් වෙලා ඉන්නකොට සුදු පාටයි. ඒ සුදු ආලෝක කතාවේ තමයි සූර්යාගේ ඉඳන් මේ අපේ පෘථිවියට ලැබෙන්නේ තියෙන ආලෝකයේ සුදු. හැබැයි දැන් මේ සුදු ආලෝකයේ මෙතෙන්ට ආවට පස්සේ දෙපාරක් හැරෙනවා. අන්නේ හැරීමේදී මේ එක් වර්ණයන් ගමන් කරන වේග වෙනස්. එක් වර්ණයන් ගමන් කරන වේග වෙනස්. රතු පාට තමයි වැඩිම ප්‍රවේගයකින් ගමන්. දම් පාට තමයි අඩුම ප්‍රවේගයකින් ගමන් කරන්නේ. අනේ වේග වෙනස් වීම නිසා මෙතෙන්දී දම් පාට වේගය අඩුයිනේ. දම් පාට වේගය අඩු නිසා එයා හොඳට කරදරයක් නැතිවම හැරෙනවා. දැන් මෙහෙම හිතන්න. මෙන්න එහෙම ට්‍රැක් එක. ළමයි ටිකක්. මේ බෝලෝලින් පෙන්නන්නේ නා. එක එක්කිනාගේ වේග වෙනස් කියන්නේ එක එක්කෙනා එක වේගයෙන් ගමන්. නමුත් අවසන් ස්ථානයේට එනකොට වේගයෙන් දුවන ළමයා කලින් එනවා හිමින් යනවා ඊට වඩා ළමයි ඒක ළමයිගේ හැරීමක් වෙන්නේ. මොකද හැරීමක් වෙන්නේ නැත්නම් ට්‍රැක් එක කෙනෙකුට හරියට බැරිලා මේ ඔය වගේ වංගුව කිනේ යන්නේ. එතකොට ට්‍රැක් වෙන්නේ. අන්න ඉතින් වේගෙන් එන ළමයාට වංගු ගන්න මොටර් සයිකලයක් ගැන හිතන්න වාහනයක් ගැන හිතන්න වේගෙන් ඇවිල්ලා වංගු ගන්න අමාරුයි. වේගෙන් ඇවිල්ලා වංගු ගන්න යනකොට බීස් වෙන්නේ. හෙමින් එන කෙනාට ලේසියෙන් වංගු ගන්න පුළුවන්. අන්න එතකොට හෙමින් එන කෙනා ඉතා පහසු මෙතන නම් මෙහෙම. අමියාගේ හෙමින් යන්නේ. එයා ලේසියෙන්ම වංගු ගන්න. වේගෙන් එනවා කියලා හිතන්නේ කියන්නේ. එයා වංගු ගන්න කියන්නේ එයා වීසිලා මේ පැත්තට වගේ. එයා ට්‍රැක් එක බලන්න. ඒ ක්‍රමයට වැඩිම වේගයකින් ගමන් කරන වර්ණය රතු වර්ණයට හරියට හැරෙන්න බෑ. දම් වර්ණයට. එයා මෙන්න මෙහෙම අඩු ප්‍රමාණයකින් හැරෙනවා. ඊට වඩා අඩු ප්‍රමාණයකින් ඊට වඩා ඩිංගත් වැඩියෙන් හැරෙනවා. දැන් ඊගාවට කා වල පාටයක් තියෙනවා. වල පාට හදමුනේ මේක. නෑ මේ පාට වල. ඊගාවට ඉන්ඩිගෝ ඊගාවට ඉන්ඩිගෝ අවසානයේ දම්. ඒ වැඩෙන්
මම පාට ගොඩක් නෑ ඔක්කොම පාට ටික අඳින්න. රතු පාට එකට 7 දිනා එකට 7 දිනා එකට ඉන්නකොට සුදු පාටයි. 7 දිනා 7 පොලකට වීසිනවා. ඒ වීසි වෙනකොට වැඩියෙන්ම වේගයකින් එන එක්කෙනා උඩට යවෙනවා. ඊගාව වේගයෙන් එන එක්කෙනා ඊගාව ප්‍රමාණයට යනවා. ඊගාව එක්කෙනා හිට එනවා. ඔය විදිහට ඇවිල්ලා එක එක්කෙනා වෙන් වෙලා යනවා. එහෙම වෙන් වෙලා යන ආලෝක කදම්බේට අපි සුදු තිරයක් තිබ්බා. අපි යන පාරේ සුදු තිරයක් තිබ්බා. ඒ තිරය මත පාට හතරින් වෙච්ච වර්ණ පින්තූරයක්. ඒකේ උඩම ඇති රත් ඊගාවට තැඹි ඊගාවට කහ ඊගාවට කොළ ඊගාවට නිල් ඊගාවට ඉන්දිගෝ ඊගාවට මෙන්න මේ පාටික දේදුනක් වගේ පිටියේ වැටෙනවා. අපි ඒකට කියනවා දෘශ්‍ය ආලෝකයේ වර්ණාවලිය කියලා. දෘශ්‍ය ආලෝකයේ වර්ණාවලිය කියලා. ලස්සනට වට අඳින්න පුළුවන්. පැස්ටල් වගේ දාගත්තම පාට ටික ඔක්කොම තියෙනවනේ. තපාට ගත්තා පිටිය අරගෙන. හරි. අවශ්‍යතාවය ප්‍රිස්පෙක්ට් තුලින් සිදුවන ආලෝක වර්ධනය අවශ්‍යතාවය. ඔය වතුර පිරිච්ච මාළු ටැංක් වල එහෙම මුල්ලින් වගේ බලනකොට මුල් දෙක අතර ප්‍රිස්මයක් වගේ නෙමෙයි. පැත්තෙන් බලනකොට පේනවා දේදුන් පාටද පාදක ලියන්න අවශ්‍යතාවය වරහන් ඇතුලේ ලියන්න 60 ගුණ පිටින්ම 60 ගුණ 60යි 60 කියලා ලියන්න කමා දාලා උරුකින් දාන්න එපා. කමා දාන්න 60යි 60යි 60 වරහනම විදුරු පිස්සිය සුදු තිරයක් කාඩ්බෝඩ් කැබැල්ලක් තල දර්පණය ක්‍රමයෙන් යන්න. තල දර්පණයේ මිදුලේ තබාගෙන ඉන් ආලෝක කදම්බයක් විද්‍යාගාරයේ වෙත එල්ල කරනු ලැබේ. ඒ අතර කුඩා සිදුරක් සෑදූ කාඩ්බෝඩ් කැබැල්ල තබා කුඩා කිරණයක් සාදා ගනු ලැබේ. එම කිරණය ප්‍රිස්මයේ මතට වැදීමට සලස්වා ප්‍රිස්මය අවශ්‍ය පරිදි කරකවමින් ඉත නැත්තම් පහලින් ලියන්න තෝරන නේද කමන්නේ වැදීමට සලස්වා ප්‍රිස්මය අවශ්‍ය පරිදි කරකවමින්
තිරය මතට තිරය මතට වර්තනය වූ කිරණ කදම්බය ලබා ගනු ලැබේ. වර්තනය වූ කිරණ කදම්බය ලබා ගනු ලැබේ. කිරණ කදම්බය ලබා ගනු ලැබේ. රූපය අඳින්න. රූපය අඳින්න මේවට පාට දාන්න. මේ රතු තැමිති කහකොළ නිල් ඉන්ඩිගෝ තම් කියන ඉන්ඩිගෝ හදාගන්න නිල් පාටයි කොළ පාටයි එකතු කරලා. මයුරනේ කියන්නේ. හරි. නිරීක්ෂණය කියමු. නිරීක්ෂණය. තිරය මත වර්ණ හතකින් යුත් ප්‍රතිබිම්බයක් ඇති. තිරය මත වර්ණ හතකින් යුත් ප්‍රතිබිම්බයක් ඇති. තිරය මත වර්ණ හතකින් යුත් ප්‍රතිබිම්බයක් ඇති. ඇති. ඒකට එක රූලක් ගියාය ඉන්නවා නම් නිගමනයේ කියන එක කපලා උඩ රූලට ගන්න නිගමනයේ රූල් දෙකක් ඕනේ එක රූලයි තියෙන්නේ ඒක. නැත්නම් කිව්ව යටින් පුණා ලියන්න පුළුවන්. නිගමනයේ සුදු ආලෝකයේ තැනි ඇත්තේ සුදු ආලෝකයේ තැනි ඇත්තේ වර්ණ හතකිනි. සුදු ආලෝකයේ තැනි ඇත්තේ වර්ණ හතකිනි. ප්‍රිස්මයක් තුලින් වර්ධනය වීමේදී එම කිරණ වෙන්වී ඉතින් මේ විදිහට ආලෝක කිරණ වෙන් වෙනවනේ. ප්‍රිස්මයක් තුලින් යනකොට ආලෝකයේ සුදු ආලෝකයේ වෙන් වෙනවනේ. ආලෝක වෙන වෙනව නෙමෙයි සුදු ආලෝකයේ ප්‍රිස්මයක් තුලින් යනකොට වර්ණ හතට වෙන් වෙනවා. මේ වර්ණ හතට වෙන්වීමේ ක්‍රියාවලියට කියනවා අපකිරණය කියලා. අපකිරණය. හොඳයි අපි නෝට් එක ලියමු. අපකිරණය. සුදු ආලෝකය ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී සුදු ආලෝකය ප්‍රිස්මයක් තුලින් ගමන් කිරීමේදී වර්ණවලට වෙන්වීම අපකිරණය ලෙස හැඳින්වේ. අපකිරණය ලෙස හැඳින්වේ. අපකිරණය ලෙස හැඳින්වේ. ඉතින් මේ අපකිරණය කියන්නේ ඒ කියන්නේ සුදු ආලෝකයේ වර්ණ වලට වෙන් වෙනවා. ප්‍රිස්මයක් තුලින් නුනේ. එතකොට ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකයේ වර්ණ වලට වෙන් වෙනවා වගේම වතුර වලින් ජල බිඳුව වතුර බිඳුව කියන ඔය හා සමාන වැඩක් වෙනවා. වහිනකොට අසින් වතුර බිඳුව වැටෙනකොට සූර්යාලෝකයේ ගමන් කරනවා මේ ජල බිඳුව වතුර බිඳුව. අන්න එතකොට ඔය විදිහටම සුදු ආලෝකය ඒ ස්ථැනී ඇති වර්ණ හතට වෙනවා. එතකොට අපි හිතමුකෝ මේ තියෙන්නේ වතුර. පොඩි වතුර බිඳුවක් නෙමෙයි අඳින්නේ. ඒක ඊට වඩා රවුම් කරමින් විදියක් නෑ. එතකොට මේ වතුර බිඳුව කියලා හිතන්න පොඩි වතුර බිඳුවක්. මේ වතුර බිඳුව මතට සූර්යාලෝකයේ පතිත වෙනවා. අපි හිතමු මේ ඉන්නේ සූර්යාලෝකයේ කියලා. ඔය දැන් ඔයා කල්පනා කරන්නේ නැති ග්‍රේඩියන්ට් ඕනේ උඩින් නේද? සර්ගේ සූර්යාලෝක ගමන්නේ පැත්තකින් නේද කියලා නේ.
මෙහෙමයි. සූර්යාලෝකය ඉහළින් අපිට පායන ඉහළින් සූර්යාලෝකයේ පතන වෙන්නේ දවල් 12ට. 11 එක වගේ කාලෙකට මේ ලම්බකව පතන්නේ. එතකොට අපිට උදේ කාලේ උදේ 8-9 විතර වෙනකොට නැගිටින පැත්තෙන් ආලෝකය ලැබෙනවා. එළව තමයි ලැබෙන්නේ. ඒ වගේම සවස් කාලේ බාස්නාහිර පැත්තෙන් බටහිර පැත්තෙන් එළව තමයි ලැබෙන්නේ. කවදාවත් සූර්ය මේ දෙතුණා පායන්නේ නැහැ. දවල් 12ට එකට අපිට දෙරුණ දකින්න හම් වෙන්නේ ඒක උදේ කාලේ නැත්තම් සවස් කාලේ. ආලෝකයේ පැත්තට තමයි ඒ ලාවට පතන්නේ. මේ ආලෝක කිරණය මේ විදිහට ආවට පස්සේ දැන් මේක එන්නේ වාතයෙන් ජල බිඳුව හරහා ගමන් කරනවා. වාතයෙන් ජලයට. විරලතර මාත්‍යයෙන් ගහතර මාත්‍ය. එතකොට අභිලම්බයේ දෙසට තමයි යන්නේ. අපි අභිලම්බයක් කියන්නේ තොමලාවටම අභිලම්බයේ දෙසට හැදෙනවා. ඒ අභිලම්බයේ දෙසට හැදෙනකොට කෙලින් ටික වෙන්නේ. සුදු ආලෝකයේ ඇදලා තියෙන රතු දමිලි කහගොල්ල නිලි නිකෝදම් ටික වෙන්නේ. එහෙම වෙන්නකොට මේ උන්ට දන්නවා වැඩි ප්‍රවේගයක් තියෙන රතු පාට හැරෙන්නේ නැහැ. අඩු වෙන්නේ. ඒක හැරුන්නේ වගේ පේනවා මට ඒක. අපි ඉස්සෙල්ලා ගියානම් හැරෙන්නේ නැතුව ගියානම් කොහොමද යන්නේ කියලා ඉස්සෙල්ලා පොඩ්ඩක් එහෙනම් රතු පාට අඩු වෙනවා. සාපේක්ෂව දම් පාට මම දම් පාට නිලුවෙන් තමයි පෙන්නන්නේ. වැඩි ප්‍රවේගයකින් එන රතු පාට අඩුවෙන් හැරුණා අඩු ප්‍රවේගයකින් එන දම් පාට වැඩි නැහැ. ඔන්න අප කියන්නේ ආලෝකේ වර්ධනය වුණා මෙතෙන්දී. මේ අප කියන්නේ උනානේ ආලෝකේ වර්ධනය වුණා. ඊගවට මෙතෙන්දී වර්ධනයට අමතරව තව වැඩක් වෙනවා. ඒ තමයි ආංශික පරාවර්තනය කියන්නේ මේ ආලෝක කිරණ දැන් ජලයේ දැන් තියෙන්නේ. ඊගවට වාතයට මෙහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ ආලෝකයේ මෙතෙන්දී වර්ධනයක් වෙන්නේ නැහැ. මෙතෙන්දී ආංශික පරාවර්තනයක් කියලා සිදුවීමක් කරලා තියෙනවා. ආංශික පරාවර්තනයේ 9 විශේෂ නිර්දේශ නෙවෙයි 11 ආලෝකයේ විශේෂ නිර්දේශය අපේ ඉගෙන ගන්න නැහැ. එතකොට ආංශික පරාවර්තනයේදී ඒකෙදි මෙහෙම කියනවා. කියන්නේ ඕන කොහේ ඉතින් ආලෝක කියන්නේ ඊගාවට ඕන කොහේ දැන් ඔයාලට පේනවා ඇති මේක ඉහළින් පහළින් කියන එක නම් වැරදි. අපි දැන් මේ රූප රටානේ හැටියට කියමුකෝ. ඉහළින් ආවේ රතු කියන්නේ නෑ අඩුවෙන් හැරුණේ යන්නේ. ඒ කියන්නේ මෙහෙම කියමු දැන් යන්නේ කොහෙන්ද? පහළ. පහළින් ආපු මේ දම්පාට කියන්නේ මෙහින් යනකොට ඉහළින්. පහළින් ඉහළින් කියන තේරුමක් නෑ මේ රූප රටානේ හැටියට. කොහොම නමුත් මේ අතර තුල මෙහින් එන තැඹිලි පාට තියෙනවා. අපි මෙන්දුත් මේ රුපි ගොඩක් මේ අවුල් වෙනවා. ඔයාලට අඳගන්න බැරි වෙනවා නේද? තැඹිලි තියෙනවා. කහ තියෙනවා. රතු තැඹිලි කහ කොළ නිල් ඉන්දිගෝ තම ඒක ඔක්කොම තියෙනවා. ඒක මෙතන රත්න රතු තැඹිලි කහ කොළ නිල් ඉන්දිගෝ ධම්මයි. මෙන්න මේ ආලෝක කදම්බි තමයි ආසේ අපිට දකින්න වර්ණවත් ප්‍රතිබිම්බය බව. එතකොට අපි අපේ ඇහැට එන්නේ මෙන්න මේ ආලෝකය. ඒක තමයි අපි දකින්නේ. ඉතින් උදේ කාලේ හෝ සවස් කාලේ. දැස්ස විලාවකට දැස්ස තියෙනවනේ වතුර බිඳු තියෙනත් ඕනේ ආලෝකය ලැබෙනවා. අවුවයි
වැස්සයි. ඔය දෙකම තියෙනවා. ඒ දෙකම තිබුණාම ඒක අමතරව වැස්ස නැතත් මීදුම ගතිය වගේ තිබුණා. ඒවයි තියෙන ජල බිඳු. එහෙම වුණත් ඔක තියෙනවා. හොඳයි. මේ තුන ඇතිවීම අපි නෝට් එක කියනවා. ආසේ ඇති කුඩා ජල බිඳු තුලින් නෝට් එක කියවන්න තියෙනවා. මේ තුන ඇතිවීම. ආසේ ඇති කුඩා ජල බිඳු තුලින් සූර්යාලෝකයේ වර්ධනයට හා ආංශික පරාවර්තනයට ලක්වීම නිසා දේ තුන ඇති වේ. අදින්ගාමී රූපය. එතකොට අපි ආලෝකයේ කොටස සම්පූර්ණයෙන්ම ඉවරයි. එන්නවාට මේ රූපේ ඇදලා පුළුවන් පෙරවදත් මේක තියෙනවා චිත්‍රය තියෙනවා. ඒක මගේ මොන නැත්නම් විදිහකට වත්තලා පුළුවන්. එහෙනම් අපි ආලෝකයේ පාඩමේ වර්තනයට අදාළ කොටස ඔතනින් ඉවර වෙනවා. ඊගාවට අපි ඊගාව පාඩමේදී ඊගාව පාඩමේදී මේ ඒකකයට අදාළව ඊගාව පාඩමේදී ධ්වනියට සම්බන්ධ අදාළ කොටස් ටික කතා කරනවා. ආයි